හරි 3යි මයික්‍රෝෆැරඩ් තමයි E සමානයි CV වර්ගයම දැම්මා 18 වර්ගය වෙනස් වුන්නේ නැහැ. C විතරයි වෙනස් වුනේ. අරගෙන් භාගයක් ආවා 486ක් මයික්‍රෝජූල් කියලා. හරි ඒකත් ලියා ගන්න. එතකොට දෙවෙනි කොටස හරි. හරිනේ. හරි අපි හදමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස අහන්නේ S යතුරු වැසූ පසු B ලක්ෂයේ විභවය කොපමණද කියලා අහනවා. මේ ස්විච් එක වහන. හරි? වහනවා කියලා කියන්නේ මෙතනින් සම්බන්ධ වෙනවා. විවෘතයි කියලා කියන්නේ ඕපන්. මෙතන වැහුවා කියන්නේ ක්ලෝස්. ඒ කියන්නේ කරන්ට් එක යන විදියට. හරි? මම දැන් සර්කිට් එක මොකද කරන්නේ මේ මෙයාගේ මේ 18 තියෙන බිඳුව තියෙන එක මකනවා. මෙයාගේ 18යි බිඳුවයි තියෙන එක මකනවා. මෙන්න මේ ස්විච් එක සම්බන්ධ කරනවා. උතර දාන්න. දැන් සර්කිට් එක මෙතනින් සම්බන්ධයි. අතුර දාලා තියෙන්නේ. හරි? දැන් මොකද වෙන්නේ කියලා අහන්නේ. මොකද වෙන්නේ නෙවෙයි අතරම B ලක්ෂයේ විභවය කොච්චරද කියලා අහන්නේ. අපි දැන් බලනවා දැන් කලින් අපි කිව්වනේ මේ මෙතනින් යන කරන්ට් එක කෝෂයෙන් යන ධාරාව මෙන්න මෙයා හරහා යන්න බෑ කියලා. එහෙනම් මෙතනින් යන්න පුළුවන්. 6 ඕම් හරහා ගිහිල්ලා 5ලින් 3 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක් තියෙන එයා හරහා යන්නත් බැරි නිසා මෙන්න මේ ස්විච් එක හරහා ගිහිල්ලා මොකද වෙන්නේ? 3 ඕම් හරහා මෙන්න මෙයා ආය කෝෂයට එනවා. දැන් මොකද වෙන්නේ? කරන්ට් එකක් යන්න පුළුවන්. ධාරාවක් ගලන්න පුළුවන් මාර්ගයක් හැදිලා. ධාරාවක් ගන්න පුළුවන් මාර්ගයක් හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඔය මාර්ගය ඔස්සේ කොච්චර ධාරාවක් ගමන් කරනවද කියලා හොයාගන්න. ඒ කියන්නේ මේ V සමානයි IR කියන සමීකරණය ඔකට ඉගෙනගෙන ඇති O level කාලේ විභවාන්තරයට අදාළව ධාරාව සහ ප්‍රතිරෝධය. ඒ කියන්නේ ධාරාව සහ ප්‍රතිරෝධය ගුණිතය විභවාන්තරයට සමාන වෙනවා කියන එක. එතන අපි මෙයාට මේ පරිපතයට V සමානයි IR දැම්මොත් ඔක්කොටම කලින් මම මෙයාගේ ධාරාව ගලාගෙන යන විදිය රූප සටහනකින් පොඩ්ඩක් ඊතල දාලා තියන්නම්. මෙතනින් කරන්ට් එක මෙහෙම යනවා මෙයාගෙන් මෙහෙට එනවා මේක හරහා මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහෙට ගිහිල්ලා මෙතනින් පහළට ගිහිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා ආයෙ කෝෂයට එනවා. දැන් ධාරාවක් යන ඔය ගලන ධාරාව අපි I කියලා ලකුණු කරගන්නවා. ඔකට රූප සටහනේ මේ රූප සටහන් දෙකක් අඳින්න අවශ්‍ය නැහැ. නිකන් ඕන අර විවෘත වෙලා තියෙන එකේ ඕන යටින් නිකන් දෙක කනෙක්ට් වුණාන් පස්සේ යන ධාරාව I කියලා දාගත්තා කමන්න. අර ඇඳපු එකේම ස්විච් එක දාලා වුණා පැන්සලෙන් යටින් ඉරක් ගහනවා. ගහලා එතනින් යන ධාරාව I කියලා මෙතනින් ලකුණු කරගත්තත් කමක් නැහැ. ඒ කියන්නේ ඕෆ් වෙලා තිබ්බොත් මෙහෙමයි ඔන් වෙලා තිබ්බොත් මෙහෙමයි. හරි මට පුළුවන් මෙන්න මේ පරිපතේ යන ධාරාව කොච්චරද කියලා හොයාගන්න. හරි. තුන්වෙනි එක එතන ලියන්න පරිපතේ ගලන ධාරාව දැන් කොහොමද ස්විච් එක වහලා තියෙන්නේ? පරිපතේ ගලන ධාරාව කැපිටල් I යයි ගනිමු. කැපිටල් I යයි ගනිමු. මම දානවා V සමානයි IR පරිපතයට. හරි? පරිපතයට කියලා අපි කිව්වනේ පරිපතේ ගලන ධාරාව I ගනිමු කියලා කිව්වනේ. විභවාන්තරය බලන්න මෙයාගේ 18යි.
I කියන එක නම් අපි දන්නේ නැහැ. ප්‍රතිරෝධය මේ ප්‍රතිරෝධ දෙක මෙන්න මෙහෙම ගමන් කරන මාර්ගය ගත්තොත් 6 ඕම් සහ 3 ඕම් ශ්‍රේණිගත වෙනවා. මම අර ධාරිත්‍රක වල සමකය හොයනකොටත් කිව්වා ප්‍රතිරෝධ නම් ශ්‍රේණිගතව තිබ්බොත් එකතු වෙනවා. ධාරිත්‍රක නම් 1 8 ගන්න කියලා. එහෙනම් මෙහෙම 6 ඕම් සහ 3 ඕම් ශ්‍රේණිගතව තිබ්බට පස්සේ මෙතන අපිට එනවා ඔක්කොම 9 ඕම්. 9 ඕම් කියලා සමග ප්‍රතිරෝධයක් එනවා. එහෙනම් I වල අගය බලන්න මේ 9 18න් බෙදුනන් පස්සේ එන ඇම්පියර් දෙකක් කියලා. අපි කියනවා ඇම්පියර් දෙකයි. දැන් අපිට ඕක හොයන්න නෙමෙයි තියෙන්නේ. නමුත් අපි ඒක හොයන්න නැතුව මම මේ විදි දෙකටම කියන්නම්. ධාරාව හොයන්න නැතුව උනත් ඕක කියන්න පුළුවන්. නමුත් අපි දැනට එහෙම ගමු. දැන් මෙතනින් ගන්න ධාරාව ඇම්පියර් දෙකයි. මේ හැමතැනම ඇම්පියර් දෙක බැගින් තමයි ගලාගෙන යන්නේ. ඔය ගලන ධාරාව 3 ඕම් හරහා ගියොත් මේ ඇම්පියර් දෙක 3 ඕම් හරහා ගියොත් මේ 3 ඕම් ප්‍රතිරෝධකයේ දෙපස විභවාන්තරය කොච්චරද කියලා හොයන්න පුළුවන්. ආය V සමාන IR කාට දැම්මොත්ද? 3 ඕම්ට දැම්මොත්. V සමාන IR 3 ඕම්ට දැම්මොත් ඒ ලක්ෂ දෙක අතර විභවාන්තරය තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ 3 මයික්‍රෝෆැරඩ් කියන ධාරිත්‍රකේ සම්බන්ධ කරලා තියෙන්නේ 3 ඕම්ටමයි. නේද? ශ්‍රේණික ඒක සමාන්තරගතව. ඒ කියන්නේ මෙයාගේ විභවාන්තරය තමයි අතරම මේ 3 මයික්‍රෝෆැරඩ් යන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ 6 ඕම් හරහා යන විභවාන්තරය කොච්චරද? නැත්නම් 6 ඕම් හරහා සකස් වෙන විභවාන්තරය කොච්චරද කියලා ගත්තොත් ඒ විභවාන්තරයම තමයි 6 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරයක් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මේ දෙන්නගේ දැන් මොකක් වේද? ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙනවා. අර කලින් අගයන් නෙවෙයි. මොකද විභවාන්තර 18 බැගින් කලින් තිබ්බේ දැන් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හරි. අපිට ඕනේ B ලක්ෂයේ විභවයනේ. අපි දන්නවා මේ කෝෂයේ ඍණාග්‍රේ විභවයේ බිඳුවයි පොළොවට සම්බන්ධ වෙලා තියෙන නිසා එහෙනම් මෙතන මේ ලක්ෂයේ බිඳුවයි අපිට පුළුවන් මේ ධාරාවක් ගැලීම නිසා 3 ඕම් ප්‍රතිරෝධකයේ දෙපස ඇති වෙන විභවාන්තරය හොයාගන්න. මෙයා බිඳුව නම් කෙලින්ම විභවාන්තරය අගය ඇසුරින් අපිට B වල අගය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? 3 ඕම් ප්‍රතිරෝධකයට අපි දානවා V සමානයි IR. මොකද කියනවා 3 ඕම් ප්‍රතිරෝධකයට 3 ඕම් ප්‍රතිරෝධකයට V සමානයි IR දානවා. එතන විභව අන්තරය සමාන වෙනවා. ධාරාව 2යි ප්‍රතිරෝධය ඕම් 3යි. ඇම්පියර් 2යි ඕම් 3යි. එහෙනම් විභවාන්තරය වෝල්ට් වලින් එනවා 6යි වෝල්ට් කියලා. විභවාන්තරය 6යි වෝල්ට්. මෙතන විභවය කොහොමත් පොළොවට සම්බන්ධ වෙලා තියෙන බිඳුවයි මේ දෙක අතර වෝල්ට් 6ක විභව වෙනසක් විභව අන්තරයක් තියෙන්න ඕනේ. එහෙනම් B ලක්ෂයේ විභවය මොකක් වෙන්න ඕනද? නැත්නම් මෙතන විභවය මොකක් වෙන්න ඕනද? වෝල්ට් 6ක් වෙන්න ඕනේ. මෙතන වෝල්ට් 6යි, මෙතන 6යි, මෙතන 6යි. හරි? මේ තහඩුව ළඟට යනකම්ම වෝල්ට් 6ක් තමයි තියෙන්නේ. අතන ගියොත් එම 18ක්. එහෙනම් 18න් 6ක් අඩු කරාම විභවාන්තරය මෙයාගේ කොච්චරක් වෙනවද කියන එක හොයන්න පුළුවන්. ඕන මෙයාගේ හොයන්නත් පුළුවන්. හරි එහෙනම් වෝල්ට් 6ක් කියලා එනවා අපිට විභවාන්තර මෙයාගේ. එහෙනම් මම කියනවා B ලක්ෂයේ විභවය VB සමානයි 6යි වෝල්ට් ඍණ බිඳුව. ඒ කියන්නේ වෝල්ට් 6යි. හරි. අතන VB ඍණ මේ මෙතන 6යි වෝල්ට් තියෙනවා. මෙතන බිඳුවයිනේ. ඒ හින්දා තමයි ඔක VB කියලා මම ගත්තේ. ඕනනම් මේ ඍණ බිඳුව අවශ්‍යත් නැහැ. දැන් ඔකට තේරුණානේ ඔක. කෙලින්ම ඇවිල්ලා පහල එක්කන බිඳුව නිසා අපි ගමු VB වෝල්ට් 6යි. තේරෙනවනේ හේතුවනේ. පොළොවට සම්බන්ධ කරලා තියෙන්නේ මේ හැමතැනකම විභවයේ බිඳුව එක වෙනස් වෙන්නේව නැහැ. එහෙනම් මෙතන විභවයේ බිඳුව කියන එක වෙනස් වෙන්නේ නැහැ. මෙතන යනකම් විභවයේ බිඳුව කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේ අතර ඒ කියන්නේ මේ 3 ඕම් ප්‍රතිරෝධක කරා වෝල්ට් 6ක් තියෙන්න ඕන. අනිවාර්යෙන් මෙතන වෝල්ට් 6ක් තියෙන්න ඕන. 6 ඍණ බිඳුව තමයි 6ක් වෙන නිසා. එහෙනම් B ලක්ෂයේ විභවයත් දැන් වෝල්ට් 6යි. A ලක්ෂයේ විභවය ගත්තත් වෝල්ට් 6යි. මේ සංදි විභවයේ කවුරු හරි આવොත් ඒත් වෝල්ට් 6යි. මෙතන තහඩුවේ විභවය කොච්චරද කියලා આવොත් ඒත් වෝල්ට් 6යි. මේ තහඩුවේ විභවය කොච්චරද කියලා આવොත් මෙතන බිඳුව නම් එතන බිඳුවයි. එහෙනම් 3 මයික්‍රෝෆැරඩ් හරහා විභවාන්තරය වෝල්ට් 6ක් වෙනවා. 18න් 6ක් අඩු කරාම මෙන්න මෙයා හරහා විභවාන්තරය හොයන්න පුළුවන්. ඒ කියන්නේ 6 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ තහඩුව අතර විභවාන්තරය වෝල්ට් 12ක් වෙනවා. හරි මේක ලියා ගන්න. ඔක ධාරාව හොයන්න නැතුව එකපාර කියන්න පුළුවන්. සමහරවුන්ට එකපාර හිත දැක්ක ගමන් ඔක ගන්න පුළුවන් ඇති. කමන්න ලියා ගන්නකො.
හරි. කන්න හතරවෙනි කොටසට යන්න. හතරවෙනි කොටසේ යන්න කලින් පොඩි දෙයක් කියන්න. මේ ඔය විදිහට හැදුවට ඔක ගොඩක් ප්‍රාථමිකයි. ඒ කියන්නේ මෙහෙම හදන්න ඕනේ නැහැ ඔයාලා. මෙන්න මෙහෙම හිතන්න. මේ ධාරාව යන්නේ 6 ඕම් සහ 3 ඕම් අතරනේ. ඒ කියන්නේ මේ දෙන්න හරහානේ යන්නේ. වෝල්ට් 18ක් තියෙනවනේ. මේ වෝල්ට් 18 ප්‍රතිරෝධක බෙදාගන්නේ එයාලගේ ප්‍රතිරෝධවල අගයන් වලට සමානුපාතික වෙන විදිහට. මෙතන 6ක් තියෙනවා, මෙතන 3ක් තියෙනවා. ඒ කියන්නේ වෝල්ට් 9ක් විභවාන්තරය ඕම් 9ක් නම් ඒ ඕම් 9ට වෝල්ට් 18ක් බෙදෙනවා 1 ඕම් එකකට වෝල්ට් 2 බැගින්. ආයෙ පාරක් මම කියන්නම් ඕම් 6යි 3යි 9යි ඕම් 9ට වෝල්ට් 18යි. එහෙනම් 1 ඕම් එකකට වෝල්ට් 2 බැගින් බෙදෙනවා. එහෙනම් මේ 3යි ඕම් තියෙනවනේ. 1 ඕම් එකකට වෝල්ට් 2යි නම් 3යි ඕම්ට 2 3ක් වෝල්ට් 6යි. මෙතන විභවාන්තරය කොච්චරක් වෙනවද? වෝල්ට් 6ක් වෙනවා. මෙතනට ගත්තොත් 6 වරක් 2 12යි. එහෙනම් 6යි ඕම් අතර විභවාන්තරය වෝල්ට් 12යි. එහෙනම් මේ 6යි මයික්‍රෝෆැරඩ් අතර විභවාන්තරය මෙයාට සමාන්තරගත නිසා වෝල්ට් 12යි. 3යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරය 3යි ඕම්ට සමාන්තරගත නිසා වෝල්ට් 6යි. එහෙනම් මේ දෙන්නගේ දැන් ආයෙ පාරක් ඔය හතරවෙනි කොටස එක තමයි තිබ්බේ. අපිට ඕන ආරෝපණ ප්‍රමාණ විද්‍යුත් ශක්තියින් හොයන්න පුළුවන්. අපි බලමු හතරවෙනි කොටසේ අහන්නේ මොකද්ද කියලා. හතරවෙනි කොටස කියන්නේ S යතුර වැසූ පසු එක් එක් ධාරිත්‍රකයේ ගබඩා වී ඇති ආරෝපණ ප්‍රමාණ සහ විද්‍යුත් ශක්තියින් ගණනය කරන්න කියලා කියනවා. හරි අපි දැන් S යතුර වහලානේ තියෙන්නේ. හරි අපි බලනවා ආරෝපණ ප්‍රමාණ. මම කියනවා මේ 3යි මයික්‍රෝ ෆැරඩ් එක 3යි ඕම් සමාන්තරගතයි. ඒ හින්දා මේ 3යි මයික්‍රෝ ෆැරඩ්ගේ විභවාන්තරය තහඩු අතර විභවාන්තරය වෝල්ට් 6ම වෙනවා කියලා. හරි? ඒක යටින් ලියන්න 3යි ඕම් හා 3යි ඕම් ප්‍රතිරෝධය හා 3යි ඕම් ප්‍රතිරෝධය හා 3යි ඕම් ප්‍රතිරෝධය හා 3යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකය 3යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකය සමාන්තරගත බැවින් අග්‍ර අතර විභවාන්තරය අග්‍ර අතර පොදු විභවාන්තරය එහෙම ලියන්න අග්‍ර අතර පොදු විභවාන්තරය 6යි වෝල්ට් වේ. අග්‍ර අතර පොදු විභවාන්තරය 6යි වෝල්ට් වේ. හරි. දැන් අපි ගමු 3යි මයික්‍රෝෆැරඩ්ට. 3යි මයික්‍රෝෆැරඩ්ට මම දානවා Q සමානයි VC. V කියන්නේ වෝල්ට් 6යි. C කියන්නේ 3ක් මයික්‍රෝෆැරඩ්. 6 වරක් 3 18යි. 18යි මයික්‍රෝ කූලෝම් 18යි මයික්‍රෝ කූලෝම් වෙන්න ඕනේ. අපි ඕකේ ශක්තියත් එකපාරම හොයාගෙන යන්න නේද? ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ එක්කනට යන්න. මම එයාටම දානවා ශක්තිය E සමානයි භාගයයි CV වර්ගයම දාන එක තමයි ගොඩක් වෙලාවට ලේසි. මොකද මේ ධාරිතාව වෙනස් වෙන්නේ නැහැ මේ ධාරිත්‍රකයක. එහෙනම් අපි ගොඩක් වෙලාවට භාගයයි CV වර්ගය තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරි භාගයයි CV වර්ගය දාමු. භාගයේ වතාවක් මෙතන ඇවිල්ලා 3යි මයික්‍රෝෆැරඩ් තියෙන්නේ. අපිට තියෙනවා 6 වර්ගයක්. 6යි වෝල්ට් වල වර්ගයක්. එතන මෙතනින් 6 වරක් 6 36ක් වෙනවා. 36 දෙකෙන් බෙදුවම මෙතන 18ක් එනවා. 18 ඒවා 3ක්. එතකොට දෙකක් 40 54යි නේ. 18 ඒවා 3ක් නේ. 18 වැඩි කිරීම 3. 54යි. 54යි මයික්‍රෝ ජූල් ශක්තියනේ 54යි මයික්‍රෝ ජූල්. මේ ඇවිල්ලා මේ දෙන්නගේ ආරෝපණ ප්‍රමාණයයි විද්‍යුත් ශක්තියයි. එකක් ලියාගන්න ටක් ගාලා මම හිතන්නේ හදලත් ඇති සමහර විට
හරිනේ ඊළඟ කොටස අපි බලමු 6යි ඕම් හරහා මේ 6යි ඕම් සහ 6යි මයික්‍රෝෆැරඩ් කියන දෙන්නම සමාන්තරගතයි. එහෙනම් මේ 6යි මයික්‍රෝෆැරඩ් හරහා විභවාන්තරය කෙලින්ම ගන්න පුළුවන්. මෙයාගේ 18යි නම් මෙයාගේ 6යි නම් මෙයාගේ 12යි කියලා. ඒක අපි ආයෙ ලියන්න අවශ්‍ය නැහැ. අපි කලින් ලිව්වනේ. එහෙනම් මම කියනවා 6යි මයික්‍රෝෆැරඩ්ට මම කියනවා V සමාන වෙනවා 18 ඍණ 6. මොකද මේ අග්‍ර දෙක අතර වෝල්ට් 18යි. මෙයා වෝල්ට් 6ක් ගත්තා නම් මෙතන වෝල්ට් 12ක් තියෙන්න ඕනේ. එහෙනම් එයා ඇවිල්ලා වෝල්ට් 12යි. මම දැන් යාට දානවා Q සමානයි VC. V වලගේ වෝල්ට් 12යි. C ඇවිල්ලා 6ක් මයික්‍රෝ ෆැරඩ්. 12ක් 6 ඇවිල්ලා 72යි. දැන් අපිට එනවා 72ක් මයික්‍රෝ කූලොම්. මයික්‍රෝ කූලොම් 72ක්. එයාටම අපි දාමු ශක්තිය බලන්න. E සමානයි භාගයයි CV වර්ගය භාගයේ වතාවක් C ඇවිල්ලා 6යි මයික්‍රෝෆැරඩ්. V ඇවිල්ලා 12යි. දැන් 12 වර්ගය 12යි වෝල්ට් වල වර්ගය. මෙයත් එක්ක 3ක් යපුවොත් අපිට ඕනේ 144 ඒවා 3ක්. නම් 432ක් කියලා එතන අපිට එනවා. 432ක් මයික්‍රෝ ජූල්. 432ක් මයික්‍රෝ ජූල්. එකත් හරිද කියලා බලන්න. මම හිතන්නේ දැන් හදලා නම් ඇති. හරිනේ. ඉතින් හරියට මේ මම කොහොමද තියලා ඊළඟ කොටසට යන්න. පස්වෙනි කොටස කියන්නේ S යතුර විවෘතව තබා. දැන් S යතුර විවෘතව තියනවා. මම මෙයා ආයෙ ඕපන් කරනවා. විවෘත කරනවා. හරි. S යතුර විවෘතව තබා දාරිත්‍රක ආරෝපණය කිරීමේ අනතුරු. දැන් දාරිත්‍රක කොහොමද ආරෝපණය වෙන්නේ? වෝල්ට් 18යි වෝල්ට් 18යි කියන එකට අදාළව Q සමානයි VC වෙනකොට ආරෝපණය වෙනවා. අපි කලින් ඒක හෙව්වා. පරිපථයේ බැටරියෙන් ඒක ලිත කර. දැන් මොකද කරන්නේ? මේ පරිපථයෙන් බැටරි අයින් කරනවා. බැටරි අයින් කරා. බැටරි අයින් කරාන් පස්සේ මොකද වෙන්නේ? දැන් මේ අග්‍ර අතර ඔහොම තමයි තියෙන්නේ. සම්බන්ධයක් නැහැ. බැටරි අයින් කරා. S යතුර වැසුවේ නම් දැන් බැටරි අයින් කරා S යතුර වහනවා. මෙයා ආයෙ පාරක් වහනවා. right ඔන්න වැහුවා. වැසුවේ නම් එක් දාරිත්‍රකයේ ගබඩා වී ඇති අවසාන ආරෝපණ ප්‍රමාණයන් කොහොමද කියලා අහනවා. එක් දාරිත්‍රකයේ ගබඩා වෙලා තියෙන අවසාන ආරෝපණ ප්‍රමාණය. මේක හරිම ලේසි. මෙතනින් දැන් කිසිම කනෙක්ෂන් එකක් නැහැ. මේක හරහා මුකුත් යන්න බෑ. මේක බලන්න. මෙයා ආරෝපණය වෙලා තියෙන්නේ 18යි වෝල්ට් වලට අදාළව කලින් ආරෝපණය වෙලා තියෙන්නේ. මෙයාගේ ආරෝපණ ටික මොකද වෙන්නේ? මෙන්න මේ 6යි ඕම් ප්‍රතිරෝධකය හරහා මෙහෙම රවුමට යන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාලා දන්නවා ආරෝපණය වෙනකොට එක තහඩුවක් දාන අනිත් තහඩුව ඍණ විදියට තමයි ආරෝපණය වෙන්නේ. මෙයා කූලෝම් 20ක් දාන නම් මෙයා 20ක් ඍණ විදියට. දැන් මේ ධන 20 සහ ඍණ 20 අතර ආරෝපණ මාරු කරගන්න පුළුවන් නැත්නම් හෝමාරු කරගන්න පුළුවන්නේ. මෙතන තියෙන ඍණ 20ක් නම් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙයා හරහා 6යි ඕම් හරහා මොකද වෙන්නේ? මෙතනට යනවා. එහෙනම් ඉතා කුඩා කාලයකදී මෙයාගේ මුළු ආරෝපණ ප්‍රමාණය ශුන්‍ය වෙන විදියට, ඒ කියන්නේ ධන ඍණ නැති කරලා ආපාරක් බිඳු වෙන විදියට මෙයා විසර්ජනය වෙනවා. මේ කෝෂ නෙවෙයි sorry මේ ප්‍රතිරෝධක හරහා ධාරාවන් ගලාගෙන ගිහිල්ලා. ඒතරම යන්නේ මෙතන ඉඳලා මෙතනට.
ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. අර ආරෝපණ ටික මොකද වෙන්නේ? ෂේ වෙලා යනවා. ඒ වගේමයි 3 මයික්‍රෝෆැරඩ් ගේ. මේ උඩ තහඩුව ධන සහ පහළ තහඩුව ඍණ විදියට ආරෝපණය වෙන්නේ. මේ ඍණ ආරෝපිත තහඩුවේ ඉඳලා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා 3 ඕම් හරහා මෙන්න මෙහෙම. එයාත් මොකද වෙන්නේ? එයාගේ මුළු ආරෝපණ ප්‍රමාණය ශූන්‍ය වෙනකන් එයාත් විසර්ජනය වෙනවා. ඩිස්චාර්ජ් වෙනවා. නැත්තම් බැටරිය බහිනවා. නැත්තම් බැටරිය නෙවෙයි. මෙයා තියෙන ධාරිත්‍රක වල ආරෝපණ ප්‍රමාණය විසර්ජනය වෙනවා කියලා අපි කියනවා. ඒක ලියා ගන්න මේ ලියලා නැත්තම් හරි. ලියන්න ස්විචේ වැසූ විට ස්විචේ වැසූ විට ස්විචේ වැසූ විට එක් එක් ප්‍රතිරෝධකය හරහා ධාරාවන් ගලා ගොස් ධාරිත්‍රක දෙක සම්පූර්ණයෙන් විසර්ජනය වේ. එවිට අවසන් ආරෝපණ ප්‍රමාණය ශූන්‍ය වේ. එවිට අවසන් ආරෝපණ ප්‍රමාණය ශූන්‍ය වේ. අතරම ආරෝපණ කිසිවක් රැඳෙන්නේ නැහැ. ප්‍රතිරෝධක රත් වෙනවා. තාප ශක්තිය විදියට මෙයාලගේ විද්‍යුත් ශක්තිය ෂේ වෙලා යනවා. වැය වෙලා යනවා. හරි? ඒක තමයි අපි පස්වෙනි කොටසට ලියන්නේ. ස්විච් එක දැම්මට පස්සේ ලූප් එකක් විදියට කරන්ට් එක යනවා. මෙතනින් මෙහෙම යනවා. මෙතනින් මෙහෙම යනවා. ඊළඟ මෙයාගේ ආරෝපණ ප්‍රමාණය ශූන්‍ය කරගෙන ආය පාරක් මෙයා ඩිස්චාර්ජ් වෙනවා. ආය බැටරිය සම්බන්ධ කරොත් මේ සර්කිට් එක ඇරලා ආය charge කර ගන්න පුළුවන්. ආය ස්විච් එක දැම්මොත් ආය ඩිස්චාර්ජ් වෙනවා. ඔහොම තමයි සාමාන්‍ය සර්කිට් වල මෙයා පාවිච්චි කරන්නේ අපි. ෂණිකව charge වෙනවා, ෂණිකව discharge වෙනවා. ඒ කියන්නේ ආරෝපණ අපිට ගබඩා කරනවා. ඒ ආරෝපණ ප්‍රමාණය යම්කිසි දෙයකට අපි ලබා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ධාරිත්‍රකයක ක්‍රියාව වෙන්නේ පරිපථයක. හරි. එතකොට පස්වෙනි කොටස හරි. ඔතනින් ওই කොටසේ ගණන් ඉවරයි. අවසාන තියරි කොටසක් තියෙනවා. අපි ඒ කොටස කරලා මෙතන මේ කොටස ඉවර කරමු. එතකොට ධාරා විද්‍යුතිය තමයි අපි ඊළඟ දවසේ පටන් ගන්න. හරි. ලියා ගන්න මාතෘකාවක් මම මේක මකන්නම්. මාතෘකාව ලියා ගන්න ආරෝපණ ව්‍යාප්තිය. ආරෝපණ ව්‍යාප්තිය. නේ. ආරෝපණ ව්‍යාප්තිය. ආරෝපණ ව්‍යාප්තිය. මේක යටතේ අපි කතා කරන්නේ මේ සමාකාර වස්තුවක කොහොමද ආරෝපණ ව්‍යාප්ත වෙන්නේ? අපි ඉගෙනගෙන ඉවරයි. සමාකාර විදිහට තමයි ආරෝපණ ව්‍යාප්ත වෙන්නේ. නමුත් අසමාකාර එක්ක ආරෝපණ කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. ඒක නිසා සිද්ධ වෙන දේවල් තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරි, මාතෘකාව යටින් මෙහෙම ලියා ගන්න. සන්නායක ද්‍රව්‍යකින් තනා ඇති ඝන වස්තුවකට ආරෝපණ ලබා දුන් විට
ආරෝපණ ලබා දුන් විට ආරෝපණ ලබා දුන් විට අතිරික්ත ආරෝපණ සියල්ල අතිරික්ත ආරෝපණ සියල්ල අතිරික්ත ආරෝපණ සියල්ල වස්තුවේ පෘෂ්ඨය මත පමණක් වස්තුවේ පෘෂ්ඨය මත පමණක් ගබඩා වේ වස්තුවේ පෘෂ්ඨය මත පමණක් ගබඩා වේ සන්නායක ද්‍රව්‍ය තුල සන්නායක ද්‍රව්‍ය තුල ආරෝපණ වලට සන්නායක ද්‍රව්‍ය තුල ආරෝපණ වලට චලනය විය හැකි නිසා චලනය විය හැකි නිසා චලනය විය හැකි නිසා අතිරික්ත ආරෝපණ අතර අතිරික්ත ආරෝපණ අතර ක්‍රියා කරන අතිරික්ත ආරෝපණ අතර ක්‍රියා කරන විකර්ෂණ බල මගින් එම ආරෝපණ මෙලෙස එහි පිටත පෘෂ්ඨය මත සමතුලිතතාවයට පත්වේ එහි පිටත පෘෂ්ඨය මත සමතුලිතතාවයට පත්වේ හරි මේක මම මීට කලින් ඕන තරම් කියලා තියෙනවා අපි මේ ඝන ගෝලීය සන්නායකයක් ඝන කුහර සන්නායකයක් ගත්තොත් එයාගේ ආරෝපණ ටික ඔක්කොම තියෙන්නේ පිටත පෘෂ්ඨයේ විතරයි කියලා මම කිව්වා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව කතා කරනකොට අපි කිව්වා ඇතුලේ ආරෝපණ නැහැ ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැහැ කියලා විද්‍යුත් විභවය කතා කරනකොට අපි කිව්වා ආරෝපණ ටික ඔක්කොම තියෙන්නේ බාහිර පෘෂ්ඨයේ ඒතර පෘෂ්ඨයේ විභවය තමයි අභ්‍යන්තර හැම තැනකම විභව වෙන්නේ ඒකට හේතුව විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව විභව අනුක්‍රමණයට සමාන වෙන නිසා එතකොට අපි කියනවා මේ ඍණ ඍණ අතර විකර්ෂණය තියෙන නිසා පුළුවන් තරම් ඈතට යන්න පුළුවන් ඈතම ලක්ෂ්‍යය යාගේ බාහිර පෘෂ්ඨයට ගිහිලා විකර්ෂණ බල මගින් සන්තුලනය වෙනවා අභ්‍යන්තර කිසිවක් රැඳෙන්නේ නැහැ කියලා අපි කිව්වා. හරි ඊට යටින් ලියා ගන්න මෙහෙම ඕනෑම සන්නායක ද්‍රව්‍යයකට වස්තුවකට ඕනෑම සන්නායක වස්තුවකට ආරෝපණ ලබා දුන් විට ඕනෑම සන්නායක වස්තුවකට ආරෝපණ ලබා දුන් විට එම ආරෝපණ වස්තුවේ පිටත පෘෂ්ඨයේ ගබඩාවේ එහෙත් සන්නායක වස්තුවේ බාහිර පෘෂ්ඨයේ හැඩය මත එහෙත් සන්නායක වස්තුවේ බාහිර පෘෂ්ඨයේ හැඩය මත එහි ආරෝපණ
එහි ආරෝපණ ව්‍යාප්ත වන ආකාරය රඳා පවතී. බාහිර පෘෂ්ඨයේ හැඩය මත එහි ආරෝපණ ව්‍යාප්ත වන ආකාරය රඳා පවතී. මේ අනුව වස්තුවේ පෘෂ්ඨය සමාකාර වේ නම් ආරෝපණ මේ අනුව වස්තුවේ පෘෂ්ඨය සමාකාර වේ නම් ආරෝපණ ඒකාකාර ලෙස ව්‍යාප්ත වේ. එවිට පෘෂ්ඨයේ සෑම ස්ථානයකම එකම පෘෂ්ඨික ආරෝපණ ගණත්වයක් පවතී. එකම පෘෂ්ඨික ආරෝපණ ගණත්වයක් පවතී. හරි. ඔකත් අපි කලින් කතා කරපු එකමයි. නේද? මෙයාගේ වස්තුව සමාකාර නම් මෙයාගේ ආරෝපණ ටික ඍණාරෝපණ නම් මොකද වෙන්නේ? එකම ආකාරයට මෙයාගේ පෘෂ්ඨයේ ගබඩා වෙනවා. ඒතර අපි කියනවා හැමතැනම පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය සමාන වෙන විදිහට තමයි මෙයාගේ ආරෝපණ බාහිර පෘෂ්ඨයේ රැඳිලා පවතින්නේ කියලා. හරි. මේ කටසටහන ඇඳගන්න ටක් ගාලා මේ ඇවිල්ලා ගෝලාකාර වස්තුවක් මම ඇඳලා තියෙන්නේ හරස් කඩක්. මෙයාගේ බාහිර පෘෂ්ඨයේ ආරෝපණ එක සමාන ආකාරයකට නැත්නම් සමාකාරව එකම ආරෝපණ ඝනත්වයේ තියෙන විදිහට ගබඩා වෙනවා නැත්නම් රැඳිලා පවතිනවා. කටුට ඇඳගන්න ටක් ගාලා විනාඩි 4යි ගානකින් සෙෂන් එක ඉවර වෙනවා. හරි. වෙලාව මේකට ඇතිනේ. ඇඳගන්න. මේක ගෝලයක් වගේ කියලා හිතුවොත් මේ ඇතුලේ අඳින්නත් පුළුවන්. නමුත් මම ඇතුලේ ඇඳ නැත්තේ ඒක ඇතුලේ ගබඩා වෙලා යන අදහසක් තියෙනවානේ. මෙතන වටෙන් ඇඳලා තියෙන්නේ පෘෂ්ඨය විතරක් ගබඩා වෙනවා කියන අදහස ගන්න. හරි. නමුත් ගෝලයක් නම් ඒ පෘෂ්ඨයේ වටේම දොඩම් ගෙඩියක් නම් දොඩම් ගෙඩිය ලෙල්ල තියෙන හැමතැනකම ආරෝපණ තියෙනවා. මම මෙහෙම ඇඳලා තියෙන්නේ අර ඇතුලේ ආරෝපණ නැහැ කියන එක අදහස් වෙන්න. හරිනේ අඳින්න නැතිනේ එතනින් එහාට තමයි අපි මෙතනින් පස්සේ තමයි අපි මේ කතා කරන අලුත් දේ එන්නේ. හරි ලියන්න මේකට යටින් වෙනම ලියන්න. සන්නායක පෘෂ්ඨය අසමාකාර හැඩයක්. සන්නායක වස්තුවක පෘෂ්ඨය අසමාකාර හැඩයක් ගන්නා විට පෘෂ්ඨය මත ආරෝපණ ව්‍යාප්තිය ඒකාකාර නොවේ පෘෂ්ඨයේ වක්‍ර ස්වභාවය වැඩි ස්ථානවල
වැඩි ස්ථානවල ආරෝපණ වැඩි වශයෙන් ගබඩා වේ. ආරෝපණ වැඩි වශයෙන් ගබඩා වේ. ආරෝපණ වැඩි වශයෙන් ගබඩා වේ. මේ අනුව පෘෂ්ඨයේ තියුණු දාර සහ තුඩු පවතින ස්ථානවල පවතින ස්ථානවල ආරෝපණ වැඩිපුර ගබඩා වේ. ආරෝපණ වැඩිපුර ගබඩා වේ. එනම් එවැනි ස්ථානවල පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වේ. එවැනි ස්ථානවල පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වේ. සෙෂන් එක ඉවර වෙන්න යන්නේ. මම ක්ලෝස් කරලා තව එකක් ගන්නම්. තව පොඩි කොටසක් තියෙනවා. හරි, තව යම් කොටසක් තියෙනවා.